විසි එක්වන පරිච්ඡේදය කානානිවරුන් පරාජය කිරීම. දකුණු දිශාවේ විසූ අරාද් නම් කානානීය රජ අතාරෙම් නම් මාර්ගය ඔස්සේ ඊශ්‍රායෙල්වරුන් එන බව ඇසූ විට ඔහු ඔවුන් ආක්‍රමණය කර ඔවුන්ගෙන් සමහරෙකු අල්ලාගත්තේය. ඊශ්‍රායෙල්වරු සමිධානන් වහන්සේට භාරයක් වෙමින් ඔබ මේ සෙනඟ අප අතට පාවා දෙන සේක් නම් අපි ඔවුන්ගේ නගර සහ මුලින් වනසා ලන්නෙමුයි කීහ. උන්වහන්සේ ඊශ්‍රායෙල් වරුන්ගේ ඉල්ලීමට සවන්දී කානානිවරුන් ඔවුන්ට පාවා දුන්සේක. ඊශ්‍රායෙල්වරු ඔවුන් සහ ඔවුන්ගේ නගර සහ මුලින් වනසා ලූහ. ඉන්පසු එම ස්ථානය හොර්මා කියා නම් කරන ලදී. ලෝකඩ සර්පයා ඔහු හෝර් නම් කඳුකරෙන් නික්ම රතු මුහුදට යන මාර්ගය ඔස්සේ ඒදුම් නම් දේශය වට කර ගියහ. මෙසේ යන විට සෙනඟ බොහෝසේ අධෛර්යයට පත් වූහ. සෙනඟ දෙවියන් වහන්සේට සහ මෝසෙස්ට විරුද්ධව කතා කරමින් මේ පාලුකරේ අප මැරෙන්නට ඇරීමට ඔබ අප මිසරයෙන් පිටතට ගෙනාවේ මන්ද? අපට කන්නක් නැත, බොන්නක් නැත. අපට ලැබෙන මේ සිල්ලර කෑම අපට දැන් තිත්ත වී ඇතැයි පැවසූහ. එවිට සමිධානන් වහන්සේ සෙනඟ මැදට විසකුරු සර්පයන් එවූ විට ඒ සර්පයෝ ඔවුන්ට දෂ්ට කළහ. ඊශ්‍රායෙල් සෙනඟ අතරේ බොහෝ දෙනෙක් නැසී ගියහ. එබැවින් සෙනඟ මෝසෙස් වෙත පැමිණ අපි සමිධානන් වහන්සේටත් ඔබටත් විරුද්ධව කතා කිරීමෙන් පව් කෙලෙමු. මේ සර්පයන් අප මැදින් ඉවත් කරන ලෙස උන්වහන්සේට යාඥා කරන්න ඇයිගිල්ලූහ. මෝසෙස්ද සෙනඟ උදෙසා යාඥා කළේය. සමිධානන් වහන්සේ මෝසෙස්ට කතාකොට ලෝකඩ සර්පයෙකු සාදා රිටක් පිට තබන්න දෂ්ට කරනු ලැබූ යමෙක් ඇද්ද? ඔහු ඒ දෙස බැලුවහොත් සුවවනු ඇතැයි වදාළ සේක. එවිට මෝසෙස් ලෝකඩ සර්පයෙකු සාදා ඌ රිටක් පිට තැබීය. සර්පයෙක් යමෙකු දෂ්ට කළේද ඒ තැනැත්තා ලෝකඩ සර්පයා දෙස බැලූ විට ඔහු සුවපත් විය. ඉදිරි ගමන්. ඊශ්‍රායෙල් ජනයා ඉදිරියට ගොස් ඔබොත් නම් ස්ථානයේ කඳවුරු බැඳගත්හ. එතැනින් නික්ම ඔහු පෙරදිග වූ මෝව ප්‍රදේශයට ඉදිරියෙන් පිහිටි පාලුකරයේ ඊයේ අබාරිම් නම් ස්ථානයේ කඳවුරු බැඳගත්හ. එතැනින්ද නික්ම ෂෙරෙත් නම් මිටියාවතේ කඳවුරු බැඳගත්හ. එතැනින්ද යළි ඔහු පිටත්ව ගොස් අමෝරිවරුන්ගේ දේශසීමා දක්වා ඇති පාලුකරයේ පිහිටි අර්නොන් ගඟින් එගොඩ කඳවුරු බැඳගත්හ. අර්නොන් ගඟ පිහිටියේ මෝවොබ්වරුන්ගේ හා අමෝරිවරුන්ගේ රටවල් අතර මෝවොබ් දේශසීමාවේය. එබැවින් සමිඳුන්ගේ සටන් ග්‍රන්ථයෙහි මෙසේ කියා තිබේ. සුපානම් පෙදෙස්සි වහිබ් නුවරය මිටියාවත්ය අර්නොන් නදිය ඇත. ආර්නුවර හා මෝවොබ් දේශසීමා පැතිරී යන මිටියාවත්හි බෑවුම්බිය. එතැනින් ඔවුහු බේර් නම් ස්ථානයට ගියහ. සෙනඟ එක් රැස් කරන්න මම ඔවුන්ට බොන්නට වතුර දෙමී කියා සමිධානන් වහන්සේ මෝසෙස්ට වදාරා ඇත්තේ එහිය. එවිට ඊශ්‍රායෙල් මේ ගීය ගැයූහ. එම්බාලිඳ දිය උනන්න ඊට ගී ගයන්න. කුමරුන් කැනීලිඳ මේය. නායකයන් හැරූලිඳ මේය. ජය කොන්තයෙන් කැනිලිඳ මේය. සැරයටීන් හැරූලිඳ මේය. ඔහු පාලුකරයෙන් නික්ම මත්තානයටද එතැනින් නහිල්ලියටද එතැනින් පාමුට්ටද එතැනින් කාන්තාරයට මුහුණලා පිහිටි පිස්ගා කඳුශිකරයට පහතින් මෝවොබ් දේශයේ මිටියාවතරද දැමිනියහ. රජුන් දෙදෙනෙකුගේ පරාජය. ඊශ්‍රායෙල්වරු අමෝරිවරුන්ගේ සීහොන් රජවෙත දූතයන් යවමින් ඔබේ දේශය මැදින් යන්නට අපට අවසර දෙනු මැනව. ඔබේ කෙත්වතුවලට හෝ මිදිවතුවලට හෝ නොයන්නෙමු. ලිංවලින් වතුර නොබොන්නෙමු. ඔබේ දේශසීමා පසු කරන තෙක් රජමාවත ඔස්සේම යන්නෙමු සැල කළහ. එහෙත් සීහොන් රජ තම රට මැදින් යන්නට ඊශ්‍රායෙල් වරුන්ට අවසර නොදුන්නේය. තවද ඔහු තම සියලු සෙනඟ රැස්කොට ඊශ්‍රායෙල් වරුන්ට විරුද්ධව යුද අරඹා පාලුකරයේ පිහිටි ජහෂ් නම් ස්ථානයට ගොස් ඔවුන්ට පහර දුන්නේය.
ඊශ්‍රායල් වරුද ඔවුන්ට විරුද්ධව කඩුවෙන් ප්‍රතිප්‍රහාරදී අර්නොන් නදියේ සිට ජබ්බොක් දක්වාද අම්මොන්වරුන්ගේ දේශ සීමාවේ පිහිටි ජාෂර් නම් ස්ථානය දක්වාද රට යටත් කරගත්හ. ඊශ්‍රායල්වරු මෙසේ අමෝරිවරුන්ගේ මේ නගර සියල්ලම අල්ලා ගත්හ. එන්පසු ඔහු හෙෂ්බොත් ඇතුළු ඊට යාබද සියලු නගරවල පදිංචි වූහ. හෙෂ්බොන් වනාහි අමෝරිවරුන්ගේ සීහොන් නම් රජතුමාගේ ප්‍රධාන නගරය විය. ඔහු කලින් සිටි මෝවපී රජට විරුද්ධව සටන් කොට අර්නොන් නදිය දක්වා මුළු ප්‍රදේශයම අල්ලාගෙන තිබුණේය. එබැවින් කිවිහු මෙසේ ගැයූහ. හෙෂ්බොන් වෙත එන්න. සීහොන් නුවර ඉදිකොට එය ලකලෑස්ති කරන්න. හෙෂ්බොනින් නික්ම ගිය ගින්න සීහොන් නුවරින් නික්ම ගිය ගිනි දළුව. මෝවබී ආර්ද අර්නොන් ගිරිකුර නායකයන්ද දවා දැමීය. එම්බා මෝවබ් තිටවන විපතක මහත කෙමොෂ් වැසියනි තොපි විනාශයි. දරුවන් කෙමොෂ් කෙරෙන් පලායාමටත් දැරියන් අමෝරි රජුවට පහල්කමටත් පාවා දුනේ. හෙෂ්බොන් සිට දීපොන් දක්වා නාශිම් සිට මෙදීබා අසල නෝපා දක්වා ඔවුන්ගේ වෙළපත වෙනසී ඇත. මෙලෙස ඊශ්‍රායල්වරු අමෝරිවරුන්ගේ දේශයෙහි පදිංචි වූහ. මෝසෙස් ජාෂර් නුවරට ඔත්තු බැලීමට දූතයන් යවා ඊට යාබද නගර අල්ලාගෙන ඒවායේ විසූ අමෝරිවරුන් පන්නා දැමීය. ඉන්පසු ඔහු හැරි භාෂන් බලා ගියහ. එවිට භාෂානී රජු ඔවුන් සහ ඔහුගේ මුළු සෙනඟ ඊශ්‍රායල් වරුන්ට විරුද්ධව යුද අරඹා පහර දීමට එද්රේ නම් ස්ථානයට ගියහ. සමිදානන් වහන්සේ මෝසෙස් සමත රජුට බිය නොවන්න. ඔබ අතට ඔහුගේ මුළු සෙනගත් රටත් මම පාවා දෙමි. හෙෂ්බොන්හි සිටි අමෝරිවරුන්ගේ රජ වූ සීහොන්ට නොබ කලාක් මෙන් ඔහුටත් දඬුවම් කළ යුතුයයි වදාළ සේක. එවිට ඊශ්‍රායල්වරු එම රජුටත් ඔහුගේ දරුවන්ටත් ඔහුගේ සෙනගටත් පහරදී ඔවුන්ගෙන් කිසිවෙකු ඉතිරු නොකොට මරා දැමූහ. ඉන්පසු ඔහු එම දේශය අත්පත් කරගත්හ. 22 වන පරිච්ඡේදය. බාලාක් රජ බාලාම් කැඳවීම. ඊශ්‍රායල් ජනයා ඉදිරියට ගොස් ජෙරිකෝවට මූණලා යොර්දාන් ගඟින් එතර මෝවබ් මිටියාවතෙහි කඳවුරු බැඳගත්හ. තවද ෂිප්පෝර්ගේ පොත් බාලාක් ඊශ්‍රායල්වරුන් අමෝරිවරුන්ට කළ සියල්ල දිටීය. ඊශ්‍රායල් සෙනඟ බොහෝ වූ බැවින් මෝවබ් පිවැසියෝ ඔවුන්ට අතිශයින් බියපත් වී ඔවුන් නිසා කැළඹුණාහ. මෝවබ් පිවැසියෝ මෙදියන්හි මූලිකයන්ට කතා කොට ගොනෙකු කෙතේ තනකොළ කාදමන්නාක් මෙන් මේ පිරිස අප අවට ඇති සියල්ල කාදමනු ඇතැයි කීහ. ඒ සමයෙහි මෝවබ් වරුන්ගේ රජ ෂිප්පෝර්ගේ පුත් බාලාක් විය. මොහු අමෝ නම් රටේ යුප්‍රටිස් නදිය අසල වූ පෙතෝර් නම් නගරයේ විසූ බෙයොර්ගේ පුත් බාලාම් කැඳවීමට දූතයන් යවමින් ඔහුට මෙසේ දැන්වීය. බලන්න, මිසරයෙන් පිටතට පැමිණි සෙනඟක් මෙහි ඇත. ඔහු මගේ රට පුරා පැතිරී එය අල්ලා ගැනීමට තර්ජනය කරති. දැන් ඉතින් කරුණාකර ඔබ මෙහි පැමිණ මා වෙනුවෙන් ඔවුන්ට සාප කරන්න. එසේ කළොත් ඔවුන්ට පහර දී මේ රටින් ඔවුන් පන්නා දැමීමට අපට පුළුවන් වනු ඇත. මන්ද ඔබ යමෙකුට ආසිරි පැතුවොත් ආසිරි ලැබෙන බවත්, සාප කළොත් සාප ලැබෙන බවත් මම දනිමි. එවිට මෝවබ් හිසා මිදියනි ප්‍රජාමූලිකයෝ වේන කීමට ගෙවිය යුතු මුදල් රැගෙන බාලාම් වෙත ගොස් බාලාක්ගේ පණිවිඩය සැලකළහ. ඔහු ඔවුන්ට පිළිතුරු දෙමින් අද රෑ මෙහි නවතින්න. සමුදානන් වහන්සේ මට කියන ලෙස මම යලි ඔබට දන්වන්නෙමි කීය. මෝවබ් ප්‍රජාමූලිකයෝද බාලාම් සමග නවාතැන් ගත්හ. දෙවියන් වහන්සේ බාලාම් වෙත පැමිණ නුඹ සමග සිටින මේ මිනිස්සු කවුරුදැයි ඇසූසේක. බාලාමුන් වහන්සේට පිළිතුරු දෙමින් මෝවබ්හි රජ වූ ෂිප්පෝර්ගේ පුත් බාලාක් මා වෙත දූතයන් නිවා බලන්න, මිසරයෙන් පිටත්ව මෙහි සෙනඟක් පැමිණ ඇත. ඔහු මගේ රට පුරා පැතිරී සිටිති. දැන් ඉතින් කරුණාකර ඔබ මෙහි පැමිණ මා වෙනුවෙන් ඔවුන්ට සාප කරන්න.
එසේ කළොත් මට ඔවුන් පරාජය කොට පන්නා දෙමින්ට පුළුවන් වන කොතැයි කියා දන්වා තිබේ යැයි පැවසීය. එවිට දෙවියන් වහන්සේ බාලාම්ට කතා කොට නුඹ ඔවුන් සමගෙනවා යුතුය. මේ සෙනඟට සාප නොකළ යුතුය. මන්ද ඒ සෙනඟ ආසිරිලක් සෙනඟක් යැයි වදාළසේක. බාලාම් උදෑසන නැගිට බාලාගේ ප්‍රජාමූලිකයන් අමුතා ඔබේ රටට ආපසු යන්න. ඔබ සමග මට යන්නට සමිඳනන් වහන්සේ අවසර නොදෙන සේකැයි කීය. ඔහු නැගිට බාලාත් වෙත පැමිණ බාලාම් අප සමග එන්නට බැරිය කියන්නේ යැයි සැල කළහ. එවිට බාලාත් කලින් යැවූ දූතයන්ට වඩා ගරුතර නායකයන් බොහෝ දෙනෙකු නැවත යැවීය. ඔහු බාලාම් වෙත පැමිණ චිප්පෝර්ගේ පුත් බාලාත් මෙසේ කියනු ඇත. කරුණාකර මා වෙත එන්නට බෑ නොකියන්න. මම ඔබට ගරු සම්මාන ප්‍රදානය කරමි. ඔබ ඉල්ලන්නේ කුමක්ද? ඒ දේ මම දෙමි. එබැවින් කරුණාකර වෙහි පැමිණ මා වෙනුවෙන් මේ සෙනඟට සාප කරන්න කියා ඉල්ලා සිටින්නේ යැයි සැල කළහ. එවිට බාලාම් බාලාගේ දූතයන්ට පිළිතුරු දෙමින් බාලාක්සිය රාජකීය මාලිගයේ රන් රිදී සියල්ල මට දෙතත් වාගේ දෙවිසුම් ජනන් වහන්සේගේ වචනය ඉක්මවා අබමල් රේණුවක පමණවත් දෙයක් මට කළ නොහැකිය. එබැවින් කරුණාකර මේ රාත්‍රියත් මෙහි ගත කරන්න. සමිධානන් වහන්සේ ඊට වැඩි යමක් මට කියන සේක් නම් මම එය දැනගන්නෙමි සැල කළේය. එදින රෑ දෙවියන් වහන්සේ බාලාම් වෙත පැමිණ ඔහුට කතා කොට නුඹ කැඳවීමට මේ මිනිස්සු පැමිණියෝ නම් ඔවුන් සමග යන්න. ඒත් මා නුඹට දන්වන පණිවිඩය අනුව පමණක් නුඹ කළ යුතුයයි වදාළ සේක. බාලාම් උදෑසනින් නැගිට කොටලුවාට සෑදලය යුදා මෝවපි නායකයන් සමග ගියේය. බාලාම්ගේ කොටලුවා බාලාම් මෙසේ ගිය බැවින් දෙවියන් වහන්සේගේ උදහස ඇවිලෙනි. ඔහු තම කොටලුවා පිට නැගී ගියේය. ඔහු සමග මේකරුවෝ දෙදෙනෙක්ද වූහ. එවිට සමිධානන් වහන්සේගේ දූතයා ඔහුට අවහිර කරමින් පාර හරහා සිටගත්තේය. අතේ කඩුවක් ඇති සමිධානන් වහන්සේගේ දූතයා පාර හරහා සිටින දුටු විට කොටලුවා පාරෙන් ඉවත්ව කෙතට ගියේය. ඒත් බාලාම් කොටලුවා ආපසු පාරට හරවන පිණිස ඌට පහර දුන්නේය. එවිට සමිධානන් වහන්සේගේ දූතයා දෙපැත්තේ තාප්ප ඇති වෙදිපතු මැදින් වූ පටු පාරක් කරහා සිටගත්තේය. කොටලුවා සමිධානන් වහන්සේගේ දූතයා දුටු විට ඌ තාප්පේ දෙසට බැරින් තල්ලු වී ගිය නිසා බාලාම්ගේ පය තාප්පේ හැපී තුවාල විය. එවිට ඔහු තව වරක් ඌට තැලීය. ඉන්පසු සමිධානන් වහන්සේගේ දූතයා ඉදිරියට ගොස් වමතට හෝ දකුණතට හෝ ඇරෙන්නට ඉඩ නැති ඉතා පටු පාරක සිටගත්තේය. මෙවර කොටලුවා සමිධානන් වහන්සේගේ දූතයා දුටු විට බාලාම් ඌ පිට සිටියදීම බිම වැද හොත්තේය. ඔහු තදින් රොස් වී කෙවිටින් ඌට පහර දෙන්නට විය. එවිට සමිධානන් වහන්සේ කොටලුවාට කතා කිරීමේ බලය දුන්සේක. ඌ බාලාම්ට කතා කොට ඔබ මට තුන් වතාවක්ම පහර දුන්නේ මා ඔබට කුමන වරදක් කළ නිසාදැයි ඇසීය. බාලාම් ඌට කතා කොට මා නුඹට එසේ කළේ නුඹ මට සරදම් කරන බැවිනි. මා අත කඩුවක් තිබුණා නම් නුඹ මරා දමන එක සිකුරුයයි කීවේය. එවිට කොටලුවා බාලාම්ට කතා කොට මා ඔබට අයිති වූ දින සිට අද දක්වා ඔබ නැගී ගිය ඔබේ කොටලුවා මම නොවෙම්ද. මින් ඉහත කවදාවත් මේ විදිහට මම ඔබට සංග්‍රහ කළෙම් දැයි ඇසු විට ඔහු නැතැයි පිළිතුරු දුනි. එවිට සමිධානන් වහන්සේ ඔහුගේ ඇස් පැහැදුරු සේක. උන් වහන්සේගේ දූතයා අතේ කඩුවක් ඇතිව පාර හරහා සිටිනු ඔහු දිටීය. ඔහුද ඉසනමා ආචාර කොට මොනින් තලා වැටිනි. සමිධානන් වහන්සේගේ දූතයා ඔහු අමුතමින් නුඹේ කොටලුවාට නුඹ තුන් වතාවක් පහර දුන්නේ මන්ද? නුඹ මේ ගමන නොයා යුතු බැවින් නුඹට අවහිර කිරීමට මම ආවෙමි. කොටලුවා මා දැක තුන්වරක් පාරෙන් ඉවතට ගියේය. ඕ එසේ ඉවතට නොගියේ නම් සත්තකින්ම නුඹ මරා දමා ඒ සතාගේ පණ බේරා ගන්නට මම හිතාගෙන සිටියමින් කීවේය. එවිට බාලාම් සමිධානන් වහන්සේගේ දූතයාට කතා කොට මම පව් කෙලෙමි. ඔබ මට අවහිර කරමින් පාර හරහා උන් බව
මම නොදැන සිටීමි. දැන් ඉතින් මගේ ගමනට ඔබ අකමැති නම් මම හැරි ආපසු යන්නෙමි කීවේය. එවිට උන්වහන්සේගේ දූතයා බාලාම්ට කතා කොට මේ මිනිසුන් සමග යන්න. එහෙත් මම නුඹට දන්වන දේ පමණක් නුඹ කිව යුතුයයි උත්තර දුනි. එවිට බාලාම් බාලාක්ගේ නායකයන් සමග යන්නට ගියේය. බාලාක් රජ බාලාම් පිළිගැනීම. බාලාම් පැමිණි බව බාලාක් දැනගත් විට ඔහු බාලාම් හමුවනු සඳහා මෝවබ් දේශ සීමාවේ අර්නොන් ගංකර පිහිටි ආර්නම් නුවරට ගියේය. එවිට බාලාක් බාලාම්ට කතා කොට ඔබ කැඳවනු පිණිස මම ඔබ වෙත ඉතා ඕනෑකමින් දූතයන් නෑරියෙම්ද. මා වෙත නාවේ මන්ද ඔබට ගරු සම්පාන ප්‍රදානය කිරීමට මට නොපුළුවනි කියා ඔබ සිතන්නෙහිදැයි විචාලේය. එවිට බාලාම් උත්තර දෙමින් මෙන්න මම ඇවිත් සිටිමි. එහෙත් යමක් කීමට මට ඇති බලය කුමක්ද? දෙවියන් වහන්සේ මට කියන දේ පමණක් මම ඔබට දන්වමි සැලකලේය. ඉන්පසු ඔවුන් දෙදෙන ගමන් කොට කිරියත් හුෂෝත් නම් නුවරට පැමිණියහ. එහිදී බාලාක් ගොනුන්සා බැටළුවන් මරා බාලාම් සහ ඔහු සමග සිටි නායකයන් වෙත සතුන්ගේ කොටත් සැවීය. පසුදින උදය බාලාක් බාලාම් කැඳවාගෙන බාමොත් බාල් නම් ගිරිකුලට ගියේජ. එහිදී ඊශ්‍රායෙල් සෙනගගෙන් කොටසක් බාලාම්ට දකින්නට පුළුවන් විය. 23 වන පරිච්ඡේදය. බාලාම්ගේ පළමුවන අනාපැකිය. බාලාම් බාලාක්ට කතා කොට මෙහි මට පූජාසන 7ක් තනා ගොනුන් 7 දෙනෙකු හා බැටළු වස්සන් 7 දෙනෙකු සපයා දෙන්නයි කීය. බාලාම් කී පරිදි බාලාක් කළ පසු දෙදෙනාම එක පූජාසනයේ මත එක ගොනෙකු හා එක වස්සකු බැගින් පූජා කළහ. එයින් පසු බාලාක් අමතමින් ඔබ ඔබේ දවනයාග පූජාව ළඟ සිටින්න. මම යන්නෙමි. ඇතැම් විට සවිධානන් වහන්සේ මා හමුවීමට එනු ඇත. උන්වහන්සේ මට යමක් පදාරන සේක්ද මම එය ඔබට දන්වන්නෙමි පැවසීය. මෙසේ පවසා ඔහු ගිරිකුලකට නැංගිය. එහිදී දෙවියන් වහන්සේ ඔහුට හමු වූ විට ඔහු උන්වහන්සේ අමතා මම පූජාසන 7ක් තනා ඒ එක මත ගොනෙකු හා බැටළුවස්සෙකු බැගින් පූජා කළමි කීය. උන්වහන්සේ ඔහුට කතා කොට නුඹ බාලාක් වෙත ගොස් ඔහුට මෙසේ සැලකළ යුතුයයි දැන්වූ සේක. ඔහුද බාලාක් වෙත ගිය විට බාලාක් සහ මෝව පිනායකයන් ඔහුගේ දවනයාග පූජාව ළඟ සිටිනු දිටිය. එවිට බාලාම් මේ අනාපැකිය කීය. මෝව විභූපති බාලාක් මා කැඳ පූජේ ආරාම් වටිනි. පෙරදිග කඳුකරේනි. ඔහු මා ඇමතුයේ එන්න මා වෙනුවෙන් ඊශ්‍රායෙල් ජනයාට සාප කරන්න. එන්න ඊශ්‍රායෙල් ජනයාට දෙස් දෙන්න කියාය. දෙවිඳුන් සාප නොකළ අයට මම කෙසේ සාප කරම්ද? සමිඳුන් දෙස් නොකී අයට මම කෙසේ දෙස් කියම්ද? ගෙරිකුළුවලින් අපිට මට ඔවුන් පෙනේ. කඳු හෙල්වලින් ඈත මට ඔවුන් දිස්වේ. ඔහු වෙන්ව වසන සෙනගක් වෙති. ජාතීන් අතර නොගෙනෙන සෙනගක් වෙති. දූලිවැනි ජාකොබ්ගේ පිළපත ගෙනිය හැක්කේ කාටද? ඊශ්‍රායෙල් පරපුර ගෙනීමට සමතා කවරෙක්ද? දැහැමියෙකු මෙන් මම මරණයට පත්වෙම්වා. මා අවසානය ඔවුන්ගේ මෙන්ව වේවා. එවිට බාලාක් බාලාම් අමතමින් ඔබ මට කළ මේ හදිය කුමක්ද? මා ඔබ කැඳ වූයේ මාගේ සතුරන්ට සාප කිරීමටය. එහෙත් පුදුමයකි. ඔබ කර ඇත්තේ ඔවුන්ට ආසිරි පැතීමකි කීය. බාලාම් ඔහුට පිළිතුරු දෙමින් සමිධානන් වහන්සේ මට කියන දේ පමණක් කීමට මම වග බලාගත යුතු නොවෙම්දැයි ඇසීය. බාලාම්ගේ දෙවන අනාපැකිය. බාලාක් බාලාම්ට කතා කොට ඔබ කරුණාකර මා සමග වෙන තැනකට එන්න. එහිදී ඔබට ඔවුන් දකින්නට පුළුවන. එතන සිට ඔවුන් සියල්ලන් නොව ඔවුන්ගෙන් කොටසක් ඔබට පෙනෙනු ඇත. එතන සිටගෙන මා වෙනුවෙන් ඔවුන්ට සාප කරන්නයි ඉල්ලීය. මෙසේ කියා පෙස්ගා නම් කඳුමුදුනෙහි ශොපිම් නම් කැතට ඔහු ගෙනවිත්. එහි පූජාසන 7ක් තනා එක පූජාසනය මත ගොනෙකු හා බැටළු වස්සකු බැගින් පූජා කෙළේය. එන් පසු බාලාම්
බාලාක්ට කතා කොට ඔබේ දවනයාග පූජාව ළඟ ඔබ සිටින්න මම අතනට ගොස් සමිධානන් වහන්සේ හමුවෙමි කීය. සමිධානන් වහන්සේ බාලාම්ට මුණගැසී ඔහුට කතා කොට නොඹ බාලාක් වෙත නැවත ගොස් මෙසේ කියන්නයි වදාළසේක. බාලාම් ඔහු වෙත ගිය විට බාලාක් හා මෝවපි නායකයන් ඔහුගේ දවනයාග පූජාව ළඟ සිටිනු දිටීය. බාලාක්ද සමිධානන් වහන්සේ කුමක් කීවේදැයි විචාලේය. එවිට බාලාම් මේ දිවස්වැකිය පැවසීය. බාලාක් අවදිව ඇලුම්කම් දෙන්න චිප්පොල්ගේ පුත්‍රය මට සවන් දෙන්න දෙවිදානෝ බොරු කියන මිනිසෙක් නොවෙතිේ. පසුබට වන මිනිස් පුතෙක්ද නොවෙතිේ. එතුමානෝ තමන් කීතේ ඉටු නොකරන සේක්ද පොරොන්දු වූදේ නොදෙන සේක්ද. බලන්හ මට පැවරුවේ ආසිරි පැතුමකිය. උන්වහන්සේ පැතුූ ආසිරි මට ආපසු නොගතහ කිය. ජාකොබ් පෙළපතෙහි නපුරක් එතුමන්ට නොපිනේ. ඊස්රායෙල් පරපුරෙහි දූෂ්‍යකමක් එතුමානෝ නුදුටු සේක. දෙවි සමිධානෝ ඔවුන් සමගය. එතුමානන් සිය රජු බව ඔහු පවසති. දෙවිදානෝ ඊස්රායෙල් වරුන් මිසරයෙන් ගෙනා සේක. කුළුහරකාට උගේ අංයම්සේද දෙවිඳුන් ඔවුන්ට එසේම වනු ඇත. ජාකුප්ට එරෙහිව අනවින නැත. ඊස්ට්‍රයිල්ට එරෙහිව පේන කීමක් නැත. ජාකොබ් පෙළබද ඊස්ට්‍රයිල් පරපුර අමතා දෙවිඳුන් කෙලේ කුමක්ද කියා අසනු ඇත. පුදුමයෙන් පුදුමයකි සිහ දෙනකමෙන් සෙනග නැගිටිනු ඇත. සිය රතිකුමෙන් ගොදුර බලා පනිනු ඇත. ගොදුර කනතුරු මැරුවන්ගේ ලේගොඩතුරු උල්ලගින්නේ නැත. එවිට බාලාක් බාලාම් අම්තමින් ඔවුන්ට සාප කිරීමට අකමැතිනම් යටත් පිරිසෙන් ඔවුන්ට ආසිරි නොපතන්නයි කීවිට ඔහු උත්තර දෙමින් සමිධානන් වහන්සේ කියනදේ මා කළ යුතු බව මම ඔබට කලින් නොකීවින්දැයි ඇසීය. බාලාම්ගේ තුන්වන අනාගකිය. ඉන් පසු බාලාක් බාලාම්ට කතාකොට එන්න කරුණාකර මම ඔබ වෙනත් තැනකට ගෙන යම්වින්. ඇතැම් පිට එතැන සිටපත් මා වෙනුවෙන් බොවුන්ට සාප කිරීමට දෙවියන් වහන්සේ ඔබට අවසර දෙත හැකියයි කීය. මෙසේ කියා ඔහු කාන්තාරය ඉදිරිපිට වූ පෙයොර් නම් කඳමුදුනට බාලාම් ගෙනාවේය. ඔහු බාලාක්ට කතාකොට මේ පූජාසන 7ක් තනා ගොනුන් 7 දෙනෙකු හා බැටළු වත්සන් 7 දෙනෙකු සපයා දෙන්නයි කීය. බාලාම් කී පරිදි බාලාක් කළ පසු ඔහු එක පූජාසනය මත ගොනෙකු හා බැටළු වස්සකු බැගින් පූජා කෙළේය. 24 වන පරිච්ඡේදය. ඊස්රායෙල් වරුන්ට ආශිර්වාද කිරීමට සමිධානන් වහන්සේ කැමති බව බාලාම් දැනගත් විට ඔහු කලින් කළාත් මෙන් සුබ ලකුණු බැලීමට නොගොස් පාලුකරය දෙසට හැරුණේය. ඔහු හිස ඔසවා බැලූ විට ඊස්රායෙල් වරුන් ඔවුන්ගේ ගෝත්‍ර අනුව කඳවුරු බැඳ සිටිනු දිටීය. දේවාත්මානුභාවය ඔහු මත විය. එවිට ඔහු මේ අනාවැකිය කීය. බෙයොර්ගේ පුත් බාලාම්ගේ පණිවිඩය මේය. ඇස් පැහැතුණු මිනිසාගේ කියමින මේය. දෙවි වදනට සවන්දුන් සවිපලති සමිඳුන්ගේ දර්ශනය දුටු ධ්‍යාන සුවයට සමවැදනු නෙත් පැහැදී ඇති ඔහුගේ කියමන මේය. එම්බා ජාකොබ් ඔබේ කූඩාරම් කෙතරම් මනහරද. එම්බා ඊස්රායෙල් ඔබේ කඳපුරු කෙතරම් ශෝභනද. ඒවා දුරට පැතිර විහිදෙන මිටියාවත් මෙන් ගඟපට උයන්මෙනි. සමිඳුන් රෝපණය කළ අගරු ගස්මෙනි. ගන්තෙර කිහිරි ගස්මෙනි. ඔවුන්ගේ බඳුන්හි ජලය උතුරා යයි. ඔවුන්ගේ පෙළපත මහා සමුදුර මෙනි. ඔවුන්ගේ රජ ආගත් රජුට වඩා උසස් වනු ඇත. ඔවුන්ගේ අනසක දසත පැතිර යනු ඇත. දෙවිඳානෝ ඊස්රායෙල් වරුන් මිසරයෙන් ගෙනා සේක. පුළුහරකාට උගේ අංයම්සේද දෙවිඳුන් ඔවුන්ට එසේම වනු ඇත. ඔවුන් තම හතුරු ජාතීන් කාදමනු ඇත. ඇටකටු සිඳබිඳ ඊතල සුන්පුන් කරනු ඇත. සිහ රදිකුමෙන් සිහ දිනකමින් ඊස්රායෙල් ජනයා හිස ඔසවා බිම වැතිරෙති. උන් අවදි කරන්නට සමතා කවරෙක්ද? ඔබට ආසිරි දෙන්නා ආසිරි ලද්දකි. ඔබට සාප දෙන්නා සාප ලද්දකි.
එවිට බාලාම්ට විරුද්ධව තදින් රොස් වී අත්මිට මොලවා ඔහු අමතමින් මා ඔබ කැඳ පූජේ මාගේ සතුරන්ට සාප කරන්නටය. එහෙත් ඔබ කර ඇත්තේ දෙවරක්ම ඔවුන්ද ආසිරි පැතීමයි. එබැවින් දැන් ඉතින් ඔබේ ගෙදරට වහා පලා යන්න. මා සිතාගෙන සිටියේ ඔබට බොහෝ ගරු සම්මාන දීමටය. එහෙත් සමිඳුනන් වහන්සේ එසේ කිරීමෙන් මා වැළැක්වූසේකැයි කීය. එවිට බාලාම් පිළිතුරු දෙමින් මා වෙත ඔබ එවූ දූතයන්ට කතා කොට බාලාග් තම රජ මාලිගය පුරවා රන් රිදී මට දෙතත් මා සිතන පරිදි හොඳ හෝ නරක හෝ කිරීමට සමිඳුනන් වහන්සේගේ අන ඉක්මවා යන්නට බැරි බවත් ඔවුන් වහන්සේ කියන දේ පමණක් මා කතා කරන බවත් මම නොකීවෙම්ද. බලන්න, මම දැන් මගේ සෙනඟ වෙත යමි. එහෙත් මින් ඉදිරියට මේ සෙනඟ ඔබේ සෙනඟට කරන දේ කල්තියා දන්වන්නට යමි කීවේය. බාලාම්ගේ අවසාන අනාවැකිය. ඉන්පසු බාලාම්ගේ අන්තිම අනාවැකිය කීය. බෙයොර්ගේ පුත් බාලාම්ගේ පණිවිඩය මේය. ඇස් පැහැතුණු මිනිසාගේ කියමන මේය. දෙවි වදනට සවන් දුන් මෙහෙසුරු පිළිබඳව දැනගැන්ම ඇති සව බලති සමිඳුන්ගේ දර්ශනය දිටි ධ්‍යාන සුවයට සමවැදනු නෙත් පැහැදී ඇති ඔහුගේ කියමන මේය. මම එතුමන් දකිමේ. එහෙත් දැන් නොවේ. මට එතුමන් පෙනේ. එහෙත් ළඟපාත නොවේ. ජාකොබ්ගේ පෙළපතින් තරුවක් පායනු ඇත. ඊශ්‍රායල් වංශයෙන් ජයකොන්තයක් මතුවනු ඇත. එතුමන් මෝවොබ් නායකයන්ට පහරදී ඔද වැඩි සැහැසියන් වනසනු ඇත. ඒදොම් පරාජිත රටක් වේ. සේයිර්ද පරාජිත රටක් වේ. ඊශ්‍රායල් රට ජයග්‍රාහී වනු ඇත. ඊශ්‍රායල් ජනයා සතුරන් පරදා නගරයේ ඉතුරුවන්නන් වනසාලන්නේය. එවිට බාලාම් අම්ලෙක් දෙස බලා මේ අනාවැකිය පැවසීය. ජාතීන් අතර ප්‍රබල ජාතිය අමලෙක්ය. එහෙත් ඔහුගේ අන්තිමය විනාශය වේ. ඔහු කේනිවරුන් දෙස බලා මේ අනාවැකිය පැවසීය. ඔබේ වාසභවනය ශක්තිමත්ය. ඔබේ කැදැල්ල පර්වතයක් මෙන් සුරැකිව ඇත. එහෙත් කේනිවරුන් වෙනසෙනු ඇත. අසිරියාව ඔබ හැම අල්ලාගනු ඇත. බාලාම් මේ අනාවැකියද පැවසීය. දිවයින් වැසියෝ උතුරුදිගට රැස්වෙති. කිත්තිම් දිසාවෙන් නැව් එනු ඇත. අසිරියාවට බබිලෝනියට පහර දෙනු ඇත. එහෙත් ඔහුද විනාශයට පැමිණිති. එන් පසු බාලාම් නැගිට සිය නිවෙස බලා ආපසු ගියේය. බාලාග්ද යන්නට ගියේය. 25 වන පරිච්ඡේදය. ඊශ්‍රායල් වරුන්ගේ දුසිරිත්. ඊශ්‍රායල් වරු ශිට්ටිම් නම් මිටියාපතෙහි කඳවුරු බැඳගත්හ. ඔහු මෝවොබ් කාන්තාවන් සමග අනාචාරයේ හැසිරෙන්නට පටන් ගත්හ. මේ ස්ත්‍රීන් තමන්ගේ දෙවි දේවතාවන්ට පිදූ පුද පූජා සඳහා සෙනඟට ආරාධනය කළ විට ඔහු ගොස් ඒ පිදේනි වළඳා ඒ දෙවි දේවතාවන් ඉදිරියෙහි වැඳ වැටුණෝය. මෙසේ ඊශ්‍රායල් වරුන් පෙයොර්හි බාල් නම් දෙවියාට කැප වූ බැවින් ඔවුන්ට විරුද්ධව සමිඳුනන් වහන්සේගේ උදහස ඇවිලිනි. උන්වහන්සේ මෝසෙස් අමතා සෙනඟ අතර නායක සියල්ලන් කැඳවන්න. සමිඳුනන් වහන්සේගේ උදහස ඊශ්‍රායල් කෙරෙන් පහ වී යන පිණිස ප්‍රසිද්ධියේ ඔවුන් එල්ලා මරන්නයි වදාළසේක. එවිට මෝසෙස් ඊශ්‍රායල් වරුන්ගේ නිලධාරීන් අමතා පෙයොර්හි බාල් නම් දෙවියාට කැප වූ තම තමාගේ සියලු මිනිසුන් මරන්නැයි අනකෙලේය. එවිට මෝසෙස් සහ මුළු ඊශ්‍රායල් ජනතාවම සම්මුඛ මණ්ඩපයේ දොරකඩ හඬ හඬා සිටියදී ඔවුන්ට පෙනෙන්නටම එක් ඊශ්‍රායල් ජාතිකයෙක් මිදියන් ජාතික ස්ත්‍රියක තම සොහොයුරන් වෙත කැඳවාගෙන ආයේය. එවිට පූජක ආරෝන්ගේ පුත් එලයාසර්ගේ පුත්‍රයා වන පිනෙහාස්මය දුටු විට තම සෙනඟ මැදින් නැගිට එල්ලයක් අතින්ගෙන ඒ ඊශ්‍රායල් ජාතිකයා පසුපස ගොස් කූඩාරමට ඇතුළු වී ඔහුගේ හා ස්ත්‍රියගේ බඩ සිතුරු කරගෙන යන ලෙස දෙදෙනාටම ඇන්නේය. එවිට ඊශ්‍රායල් ජනයා අතර පැතිර ගිය වසංගතය නැවතිනි. ඒ දක්වා ඉන් මැරුණු ජනකාය 24,000ක් වූහ.
සමිධානන් වහන්සේ මෝසෙස්ට කතා කොට පූජක ආරොන්ගේ පුත් එලයාසර්ගේ පුත්‍රයා වන පිනෙහාස් මගේ උදහස ඊශ්‍රායල් ජනයා වෙත පැමිණීමෙන් වැළැක්විය. ඔවුන් අතර ඔහු පමණක් මට ඉතා ලැදිව සිටි බැවින් ලැදිකම නිසාම මම ඊශ්‍රායල් ජනයා වනසා නොදෙමිනි. එබැවින් සාම ගිවිසුම මම ඔහු සමග කරමි ඔහුට කියන්න. සදාතන පූජකවරයේ ගිවිසුමක් වශයෙන් එය ඔහුට ඔහුගෙන් පසු ඔහුගේ පෙළපතට හිමිවනු ඇත. මා එසේ කළේ ඔහු තම දෙවියන් වහන්සේට ලැදිව ඊශ්‍රායල් ජනයාට පව්කමාව සැලසූ හේනි වදාළ සේක. මිදියන් ජාතික ස්ත්‍රී සමග මරණ ලද ඊශ්‍රායල් ජාතිකයාගේ නම සිම්රිය. ඔහු සිමියොන්ගේ පෙළපතට අයත් දෙටු කුලයක නායක වූ සාලුගේ පුත්‍රයාය. මරණ ලද මිදියන් ජාතික ස්ත්‍රිය හොස්බිය. ඇය මිදියන්හි දෙටු කුලයක සෙනගට අධිපති නායකයෙකු වූ ෂූර්ගේ දුවය. සමිධනන් වහන්සේ මෝසෙස්ට කතා කොට මිදියන් වරුන්ට හිරිහැර කොට ඔවුන් වනසාලන්න. මන්ද පෙවරු සම්බන්ධ කාරණයේදීද ඒ කරුණ නිසා වසංගත පැමිණිදින මරණ ලද මිදියන් ජාතික නායකයාගේ දුව හා ඔවුන්ගේ සොහොයුරිය වෙන හොස්බි සම්බන්ධ කාරණයේදීද ඔවුන් තමන්ගේ කපටි මායම්වලින් නුඹලාට හිරිහැර කර ඇති හේනී වදාළ සේක.